platforms ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. සල්ලි දාන්න පුළුවන්. බෑ. සල්ලි දාන්න බෑ. කවුද බස්? ඒ මගේ පළවෙනි ෆිල්ම් එක. ඒ ෆිල්ම් එක මගේ අම්මයි තාත්තයි කතාව. මේ පල්ලෙහා ගිහලා පැදුරෙන්නේ යන මිනිහා. තමක් නැහැ. සතියක් හැවෑමෙන් සිනමා ටෝකිස් අපේ කතාබාට ඔබ එකතු වෙන්නේ. අද අපේ අමුත්තා විශේෂිතම අමුත්තෙක් මම ඔහුව නම් කරන්නේ හෙලවුඩේ හොලිවුඩ් නෑයා කියලා. ඒ නෑයා වෙන කවුරුත් නෙමෙයි අපේ පුරාවෘත්ති අපේ ලෙජන්ඩ් චන්ද්‍රන් රත්නම් මහත්මයා. මේ තියෙන ඒ රූපේ අයිබෝන්. ඉතින් ඇතරම අපිට සතුටුයි මේවයි කාලෙක ඔබතුම අපේ මැදිරීට පැමිණීම ගැන. ඒක අපේ චරණට ගෞරවයක් හැටියටයි මම සලකන්නේ. පුදුමට නැවතත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් සිනමාව ගැන කතා කරනකොට මේ චරිතය අමතක කරන්න බෑ. අපේ සිනමාව පටන් ගද්දිම මෙතුමගේ වැඩ කොටස පටන් ගත්තා ඒ වකවානුව. ඉතින් ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන්න හොලිවුඩ් මනස්වල අපේ නම ශ්‍රී ලංකාව අපේ සිනමාව ඒ ඔළුවල හරියටම කොටල ලියවල තියාගන්න මෙතුම තමයි වැඩියම්ම මහන්සිලා තියෙන්නේ අද වෙනකම්. ඉතිං බොහෝ දේවල් එතුම පටන් ගති තනියම. ඉතිං අපිට යුතුකමත් තියෙනවා ඔහුගෙන් ඒවා අසා දැනගෙන ඔබට සම්ප්‍රේෂණය කරන්න. ඒ වැඩේට තමයි අද සූදානම් වෙන්නේ. මම හැමෝගෙන් වගේ අහන ප්‍රශ්නයක් තියෙනවා රත්නම් සර්. කෝවිඩ් කාලේ අපේ කලාකාරයෝ ආටිස්ලා ගෙවන්නේ එක විදිහට. ඔබතුමා කොහොමද කෝවිඩ් කාලේ හැමෝම ලොක්ඩවුන් වල හිටපු කාලේ කොහොමද ගෙවා ගත්තේ? කෝවිඩ් කාලේ මට හරි ඒ කාලේ මම හුඟක් වැඩ කෙරුවා. ඒ කෝවිඩ් කාලේ මගේ ලයිෆ් එකත් චේන්ජ් වුණා. මගේ ප්‍රොජෙක්ට්ස් නුත් චේන්ජ් වුණා. මගේ ඇටිටියුඩ් නුත් චේන්ජ් වුණා. ලොකු මාරුවක් වුණා මට. දැන් අපේ වෙන ප්ලෑන්ස් තියෙනවා නේද? ඉතින් ඒව හරියන්නේ නැහැ. ඉතින් වෙන ප්ලෑන්ස් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට වෙලා තිබුණා ස්ක්‍රීන් ප්ලේස් ලියන්න, ප්‍රොජෙක්ට්ස් බලන්න, පරණ ප්‍රොජෙක්ට්ස් මේ ෆයිල් අදලා බලනකොට මේ හරි පුදුමයි. මේ අත ගෑවේ නැහැ කියලා මෙච්චර කල්. ඒ වගේ වැඩ වුණා. මම පොඩි කතන්දරයක් කියන්නම්. මගේ ෆයිල් බලනකොට මම දැක්කා ෆයිල් එකක් පොයිට්‍රි කියලා. ඉතින් මම බැලුවා මොනවද මේ? මම ඇරියා. එතන මගේ hand written poems 50ක්. මට මතකත් නැහැ. මම බැලුවා මේක මගේ hand writing. ඒක ටික මට මතක් වුණා. මේ පොයම්ස් මම ලිව්වා. මම ලංකාවෙන් ගියා ලන්ඩන් වලට ඇමරිකාවට යන්න ඉස්සෙල්ලා. ඉතින් මම තනියම වුණා. මට මේ මාස 6 මේ ලොකු වෙනසක් තිබුණා ලංකාවේ තිබුණේ නැති relationships, ladies එක relationships. ඉතින් love affairs ඒව ගැන තමයි මම ලියලා තින්නේ මේ. මට මතකත් නැහැ. ඒතකොට මේ ඒක කැඩුනම ඒක ගැන ලියලා තිනවා 50ක්. ඉතින් මම වයිෆ්ට පෙන්නුවා. වයිෆ් බැලුවා මේක මාර වැඩේනේ. ආදරේසා විරාව. ඔව්. ඉතින් කිව්වා මේක විසි කරන්න එපා. මේක පබ්ලිෂ් කරන්න කියලා. ඉතින් මම පබ්ලිෂ් කරුවා. ඉතින් ඒක කොවිඩ් නැත්තම් මම ඒකට ඇඟිලි ගන්න යන්නේ නැහනේ. ඉතින් ඒකත් මට ලොකු එකක් 50 poems. දැන් අද මට poem එකක් ලියන්න කිව්වොත් මට දන්නේ නැහැ. මට බෑ. ඉතින් ඒ වගේ වෙන මට හුඟක් හොඳ වුණා. I'm very happy. I'm not happy for the COVID. ඒක නෙමෙයි මම කියන්නේ. ඒ කාලේ මම හුඟක් වැඩ කෙරුවා. And lot of plans තියෙනවා මට lot of energy තියෙනවා. ඉතින් අලුත් ideas ආවා. ඉතින් මම ඔයගේ උත්තරේ එහෙනම් කියන්නේ ඒක හොඳට ගියා මට. මම සිංහල ඕකේ. ඉතින් දැන් මේ අතරවාරදී මට ආරංචි වෙනවා මේ අලුත් අර ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම් බලන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. ඔව්. පටන් ගන්න සූදානමක් තියෙනවා කියලා. ඔව්. ටොන්ටෝ ෆ්ලික්ස්.
එන මාසේ අපි ලෝන්ච් කරනවා. ඒක දැන් මේ ප්ලැට්ෆෝම්ස් ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. ඒකේ සීක්‍රට් එක තියෙන්නේ මාකටිං. ඒ රාස අපි කියන්නේ නැහැ. හැබැයි අපිට ලොකු ප්ලෑන් එකක් තියෙනවා මේක ඉන්ටර්නැෂනල් මාකට් එකට දාන්නේ. ඉතින් අපි තරුණ කට්ටියට chance එකක් දෙනවා අපිත් එක්ක ෆිල්ම් එකක් හදලා අපිට දාන්න. අපි සිනමාස් වලට දාන්නම යන්න ඕනේ නැහැ. සිනමා මේ ෆිල්ම් ගෝයින් කියන්නේ සිනමා තමයි. කරුවල කාමරේට ගිහලා බලන එක තමයි ඔප්ටිමම් එක. හැබැයි අපි මේ ලෝකයේ හැටියට චේන්ජස් කියන්නේ. ඉතින් අපිත් ඒ පැත්තත් බලන්න ඕනේ. ඉතින් අපිට මේ වෙන සිස්ටම් එකක් තියෙනවා. World wide release, Tonto Flix, all Sri Lankan films, singular films, old films, new films, but also brand new films. And we are sponsoring. අපි ස්පොන්සර් කරනවා මේ දැන් ඔය මට ඇවිල්ලා කිව්වොත් සර් මට හොඳ කතන්දරයක් තියෙනවා කියලා. ඉතින් මම මේක බලනවා. ඒක හොඳ නම් මම කියනවා මම වර උදව්වක් දෙන්නම්. සර් සල්ලි දාන්න පුළුවන්ද? බෑ. සල්ලි දාන්න බෑ. සල්ලි දාන්න බෑ. ඔයා කියලා ඔයා සල්ලි හොයන්න. ඔයා සල්ලි හොයන්න බැරි නම් වැඩක් නෑ. ඒවට පැෂන් එක නෑ. ඔයාගේ අම්මගෙන් සීයාගෙන් අංකල්ගෙන් ඕන එකක් කරලා මේ ඔයා සල්ලි. අපි දෙනවා equipment. කැමරා දෙනවා, ලයිට්ස් දෙනවා, හැම එකම දෙනවා. ඔයාට ඕන එක මම දෙනවා equipment. ඉතින් බජට් එක බැලුවම more than 40% නේ equipment. ඉතින් ඒක ලොකු උදව්වක් නේද? ඉතින් ඒකත් එක තමයි අපි encourage කරන්නේ. සල්ලි දාන්නේ නැත්තේ සල්ලි දුන්නොත් වැඩේ වෙන්නේ නැහැ. ඔයා ගිහලා සල්ලි හොයලා ඒක ඔයාගේ ෆිල්ම් එක, මගේ ෆිල්ම් එක නෙමෙයි. මම උදව් කරනවා විතරයි. මගේ නමත් දාන්න ඕනේ නැහැ. ඒක ඔයාගේ ෆිල්ම් එක. ඔයා තරුණ කට්ටිය ඔයාට ඕනේ නැහැ චන්දන රත්නම ෆිල්ම් කියන්නේ ඒක වැඩක් නැහැනේ. චන්දන රත්නම නිකන් උදව් කරනවා. නම දාන්නත් ඕනේ නැහැ. ඔයාට ෆිල්ම් එක හදන්න මම උදව් කරනවා. එච්චරයි. ඒක ඔයාගේ ෆිල්ම් එක. අනිත් එක ෆිල්ම්ස් අපි ටිකක් විකුණන්න හොඳ නැහැ. ෆිල්ම්ස් විකුණන්න හොඳ නැහැ. ඒක තියාගන්න ඕනේ. අපිට දන්නේ මේ දැන් මේ ටෙක්නොලොජි එක කොච්චර මාරු වුණාද? එන අවුරුද්දේ මොනවද වෙන්නේ? අපිට දන්නේ නැහැ. අවුරුදු 10කින් මොනවද වෙන්නේ? ඉතින් ඒක ෆිල්ම් එක මේ පැෂන් එකෙන් හදපු මේ වැඩි ඒක ඒ කෙනාට ඩිරෙක්ටර් තියාගන්න ඕනේ. වයසට යනවා කියලා පිළිගන්න කැමති නෑ නේද? දැන් මේ වයසටත් කරන වැඩ කන්දරාව දිහා බලද්දී කවුද වයස? මම දන්නේ මොනවා කියනවා කියලා. වැඩේ කරන්න විතරයි තියෙන්නේ නේද? ඒජ් කියන්නේ නිකන් ඉලක්කමක් නේද? ඔව් මම බලන්නේ. මම තුන් පාරක් බැඳලා ඉන්න මිනිහෙක්. ළමයි 5 දෙනෙක් ඉන්නවා. මගේ ලොකු දුව මගේ නෝනාට වැඩිමල්. ඉතින් මොනවද මේ නම්බර මම දන්නේ වල තියෙන්නේ. ජීවිතය ගැන මට ආරම්භයක් ගන්න ඕනේ ඔබතුමාගේ. 940 දශකේ ඔබතුමා කොල්ලුපිටියේ ෂාන් තෝමස් පාසලට ඇතුල් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් කියන්නේ මේ ඔය පොහොසත් පවුල්වල ළමයි අර පිස්සු කෙලිනවා කියලා කියන්නේ පොඩ්ඩක් අර ඩිසොබීඩියන්ට් කීකරු නැත්තම් ගිහිලා දානවා අර ඈත බෝඩින් ස්කූල් එකකට. ඔබතුමාටත් ඒකම දුන්නේ? නෑ ඇත්ත කියන්නේ මේ මගේ තාත්තා බැලුවා මේ හොඳම ඉස්කෝලේ කාලේ. ඒ කාලේ ඇත්ත කියන්න ඕනේ හොඳම ඉස්කෝලේ St. Thomas's Prep School Bandarwala and St. Thomas's College Gurtalava. Not even Mount Lavinia. St. Thomas's College Gurtalava and St. Thomas College Bandarwala. දැන් ඔයා ගියේ St. Thomas's College Prep School Bandarwala. අපි දෙන්නම එක ඉස්කෝලේට ගියේ. Right? Tomians ne? Yeah, correct. Esto pa pecho ne? ඒක ඇත්තරම මේ ඇයි එහෙම දුර පාසලකට දැන් මේ තාත්තා ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණාද ගෙදර? සාමාන්‍ය අර මම කිව්වත් වගේ මේ ළමයි අපේ මගේ තාත්තා ළමයි 8 දෙනෙක් වුණා. අපි ඒ කාලේ මට දන්නේ ඒ මට හිතෙන්නේ හිතුණා ඒක හොඳ ඉස්කෝලයක් කියලා. ඉතින් අපි එතනට ඒ වකවානුවේ ඩොක්ටර් කීබල් සහ මේ ඩොක්ටර් ආර්.එල්. හේමන් වගේ ප්‍රසිද්ධ මේ රටේ හිටපු ප්‍රසිද්ධ අධ්‍යාපනඥයෝ එඩියුකේෂනිස්ලා ඒගොල්ලන් තමයි टॉप මිනිස්සු. ඉතින් මට කොච්චර ලක් එකද එන. ඒ රෙපියුටේෂන් එක මේ පවුලේ අයටත් ඒ කියන්නේ දැරිලා තියෙනවා. ඒගොල්ලෝ එතන ඉන්න හින්දා පවුල් මේ ළමයින්ව ඒ ඉස්කෝලේට දාන්න ඕනේ වගේ එහෙම හැඟීමක් තියෙන්නේ නැති නේද? ඔව්. දැන් බලන්න ඒක මගේ ලක් එක. ප්‍රෙප් ස්කූල් එකේ WT කීබල්. ගුරුතලාව ගියාම ඩොක්ටර් ආර්.එල්. හේමන්, ෆාදර් ෆොස්ටර්,
මම ක්‍රෙඩිට් දෙන්නේ මේ වැඩියම දෙන්නේ මගේ ලයිෆ් එකට මගේ ජීවිතයට මම ක්‍රෙඩිට් දෙන්නේ මිස්ටර් කීබල්, ඩොක්ටර් හේමන්, ෆාදර් ෆොස්ටර්, මිස්ටර් ඩියුටිප් කුමාර්, මිස්ටර් බ්‍රැඩ්මන් වීරකෝන්, ඒගොල්ලන් තමයි අපිට ඉගෙන ගත්තේ. මේ ෆාදර් ෆොස්ටර් කියන්නේ චැප්ලින්. එයා තමයි දෙවගත්තුමා වික්‍රේ අපේ මේ පල්ලිය බලාගත්තේ. he is also the boxing teacher. ඉතින් මට මතකයි මම බොක්සිං වලට ගියා. ඉතින් මගේ ඔපෝනන්ට් මට ගැහුවා මම වැටුණා. ඒතකොට මට හඳුනුත් තිබුණා. මට දන්නේ නැහැ දැන් මොනවද කරන්නේ කියලා. මම නිකන් උඩ බැලුවා. මම දැක්කා ෆාදර් ෆොස්ටර් එතන මේ කෝනර් එකේ ඉන්නවා. මෙහෙම කෙරුවා. මේ ඇත්ත කතාවක්. මම බැලුවා මට හිත ගන්නත් බෑ. මට මම කොහොමද නැගිටලා මම මිනිහට ගියා I won the bench. ඒක තමයි මගේ ස්ටයිල් ඔෆ් ලිවිං දැන්. එයා කිව්වා නැගිටලා ආයෙමත් කරන්න කියලා. මම තරුණ කටට කියන්නේ ඒකයි. don't give up. අපි හැම වෙලාවෙම try කරනවා not working අපි give up කරන්නේ මේක වැටෙන්න ඉස්සෙල්ලා. තව ටිකක් අඟලක් ගියොත් මේක අතේ. but most වැඩිම මිනිස්සු අපි ළමයි නවත්තන්නේ ඒක මේ වැඩේ වෙන්න ඉස්සෙල්ලා. just before. so අපි give up කරන්න හොඳ නැහැ. film business any business. මම අහලා තියෙන හැටියට රත්න මහත්මයා මේ ඔබතුමාගේ පියා ජේම්ස් ටී රත්නම් හරිද? මම අහලා තියෙන විදිහට ඔහු ප්‍රකට දේශපාලකයෙක්, ව්‍යාපාරිකයෙක්, ලේඛකයෙක් සහ ඉතිහාසඥයෙක්, හිස්ටෝරියන් කෙනෙක්. මේ කියන කාරණා මම කියපු කාරණේ හරි නේද? ජේම්ස් ටී රත්නම්. ඔව්. පියා කොයි වගේ කෙනෙක්ද? Doctor of Letters, Dr. James T. Ratnam. ඉතින් එයා මේ දැන් එයා මගේ තාත්තා දෙමළ. මගේ අම්මා සිංහල. මගේ අම්මා ඩොනල්ඩ් ස්ටුඩියෝ දන්නවද? ඩොනල්ඩ් ස්ටුඩියෝ මරදානේ. මගේ අම්මා ඩොනල්ඩ්ගේ අක්කා. ඒගොල්ලන්ට ස්ටුඩියෝ එකක් තිබුණා මරදානේ. අල්ලපු ගෙදරට කට්ටියක් ආවා. කොල්ලෙක් ආවා. කොල්ලා කෙල්ලව දැක්කා. මගේ තාත්තගේ කතාව. ඉතින් ඒ කාලේ මේ සිංහල මනින්නේ නැහැ දෙමළ. ඒ කාලේ. ඉතින් කොහොමද මේක වුණා? ඉතින් මම ස්ක්‍රිප්ට් එකක් ලිව්වා ආදර කතාව කියලා. ඒ මගේ පළවෙනි ෆිල්ම් එක. ඒ ෆිල්ම් එක මගේ අම්මගේ තාත්තගේ කතාව. ඒක අවුරුදු 15ක් ගියා හදන්න. ස්ක්‍රිප්ට් එක ලියලා මම තාත්තට ගියා තාත්තා පොසත්. කිව්වා තාත්තා මේක අපි හදමු මේක. Go back to school කිව්වා. එච්චර කිව්වා. You have to become a lawyer, doctor, accountant. මට lawyer, doctor, accountant මට හිතෙන්නේ බෑ. ඉතින් අවුරුදු 15ක් මම නිකන් කියන්නේ මේ තරුණ කට්ටියට දැන් කාලේ ලේසි ෆෝන් එකේ දාලා ටැලන්ට් එක පෙන්නන්න පුළුවන්. අපි ඉස්සර roll of films 25,000 rupees for 400 feet. ඉතින් මේක ස්ක්‍රිප්ට් එක අරන් හැමතැනම ගියා අවුරුදු 15ක්. කවුරුත් උදව් කරේ නැහැ. ඉතින් මම ඇමරිකාවට ගිහිල්ලා මේ වැඩ කරලා ඒ සල්ලි අරන් ලංකාවට ඇවිල්ලා මම හැදුවා පික්චර් එක. ඇමරිකාවට යන්න කලින් 1956 සිලෝන් වල හදපු බ්‍රිජ් ඔන් ද රිවර් kwai. එතනට එන්නම වෙනවා. මොකද පටන් ගත්තේ එතනින්. අපි එතන ටච් කරගෙන අපි ඉස්සරහට යනවා. ඒක ඉන්ට්‍රස්ටිං කතාවක්. දැන් අපේ ගෙදර කුරුඳු වත්තේ පොලිසිය ඉස්සරහා ගිල්ෆර්ඩ් ක්‍රසන්ට්. ඉතින් මගේ අම්මයි තාත්තයි පොසත් මිනිස්සු. අපිට තව ගයක් තිබුණා අල්ලපු ගෙදර. කවුද ගෙනාවා සුද්දෙක්ව. ඒ සුද්දා ආවා මේ කුලියට ගන්න ඕනේ කිව්වා මේ ගෙදර. ඉතින් කොච්චර කාලද කියලා මගේ අම්මා හැවුවා මේ මාස 6ක් නෑ ඒක වැඩක් නෑ අම්මට. ඉතින් මම මිනිහව දැක්ක දැක්ක මිනිහාගේ ස්ටයිල් එකක් තියෙනවා. මට හිතුණා මේ ෆිල්ම් මිනිහෙක් තමයි කියලා. ඉතින් මම අම්මට කිව්වා නෑ අම්මා දෙන්න මේක කියලා. අම්මා දුන්නා. ඉතින් එයා තමයි ප්‍රොපර්ටි මාස්ටර්. එතකොට
එයා ඒ තැන ගත්තා. ඉතින් එයා වැඩ කරනකොට මම ගිහලා බලනවා. ඉතින් එකන බ්‍රිජ්ජොන් දරිවකවා චිත්‍රපටයේ මේ ප්‍රොප්මාස්ට ඒ පුද්ගලයා තමයි ඔය කුලිට ගන්නාවේ. ඔව් එඩි ෆවුලි නම. ඒකට පස්සේ එයා හැම ඩේවිඩ් ලීන්ගේ හැම ෆිල්ම් එකම එයා තමයි කිරුවේ. ඉතින් මෙයා වැඩ කරනවා. ඉතින් මමත් ගිහලා උදව් කරනවා. එතකොට මේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙනාවා එයා. හරි ලස්සන කෙල්ලෙක්. ඉතින් අල්ලපු ගෙදර මේ දෙන්න ඉන්නවා වැඩ කර කර. ඉතින් මේ ගෑනු ළමයා ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ බිකිනි පොඩි යාන්තම් තියෙන බිකිනි ගහලා මේ ආවට ඉතින් අපි මේක දැක්කා. මම මල්ලිනුයි මම මේක දැක්කා සන්බාත් එක. සන්බාත්. ඉතින් ඒගොල්ලන් මොකද ඕනනම් අපිට ඉන්නවා වැඩකාරයෝ කියලා තේ දෙනවා ඔක දෙනවා. අපි වැඩකාරයෙකු උඹලා අපි තේ ගෙනියන්නම් කියලා. ඉතින් මගේ මල්ලිනුයි මම සම්නු කරනවා කවුද තේ ගෙනියන්නේ කියලා මේක බලන්න. ඉතින් අපි යාළු වුණා. ඉතින් එයා කිතුල්ගලට ගියා. ඉතින් එයා කිව්වා ඔයාලා කිතුල්ගලට ආවොත් මම ඔයාලා රස්සාව දෙන්නම් කියලා. මං කිව්වා හා කියලා. ඉතින් එයා කිතුල්ගල ගියා මමත් ගියා. ඉතින් මට 100 rupees a week වලට ඒ කාලේ 1956 100 rupees a week මට දුන්නා මේ එතන එයාත් එක්ක වැඩ කරන්න. එයා මට කාමර දුන්නේ නැහැ මොකුත් දුන්නේ නැහැ. මම මේ විලේජ් එකට ගිහිල්ලා පොඩි මේ හට් එකට උන්න පොඩි ෆැමිලි එකක් ඒගොල්ලන් මට පැදුරක් දුන්නා. මම පැදුරේ නිදිගෙන තමයි ගියේ සෙට් එකට. එතකොට කොළඹින් ගෙනාවා 4 දෙනෙක්. 4 දෙනෙක් කියන්නේ ලංකාවේ 4 දෙනෙක්. ෆිල්ම් පීපල් කියලා. කවුද ෆිල්ම් පීපල්? මේ 4 දෙනා මේ එක ෆිල්ම් එකේ වැඩ කරලා තිනවා. රේඛාවේ ඒ වෙලාව ඉවරයි. only one film people. ඔන්න නම් ටික. හොඳම නම් ටික ඔබතුම කියන්නේ. ගාමිණී ෆොන්සේකා, ඩෑන් දුරේරාජ්, විජේ අබේදේව, සේෂ පලියකාර. දැන් ඒගොල්ලන්ට 400 rupees දුන්නා. hey experience. අනිත් එක ඒගොල්ලන්ට කෑමයි මේ ඉන්න තැනක් දුන්නා. මට නෑ මම අර මේ පල්ලෙහා ගිහලා පැදුරේ ඉන්න යන මිනිහා. කමක් නෑ. මට සල්ලි තිබුණානේ ඉතින් ඒගොල්ලන් හැන්දෑවට මේ බාරයක් තියෙනවා. ඉතින් ගාමිණී තෝමියන්නේ එයා දැනුණා මම තෝමියන් කියලා. එයා කිව්වා වරෙන් අපි ඩ්‍රින්ක් එකක් ගහමු කියලා. ඉතින් මම ගිහලා ඩ්‍රින්ක් එකක් ගහුවා. ඉතින් ටිකක් වෙරි වුණාම ඉතින් මට සල්ලි තිබුණානේ. ඉතින් මම ගන්නවා ඔක්කොමට ඩ්‍රින්ක්ස්. සෝ මේ මිනිස්සු බලනවා මේ කවුද මේ මිනිහා? පැදුරු නිදිගෙන මේගොල්ලෝ මේ විදන් කරනවා. සුද්දා වගේ මිනිහා. ඉතින් එතන කවුරුත් වෙන කට්ටියට එන්න දෙන්නෙත් නැහැ. ඉතින් එක දවසක් ගාමිණීනුයි මම බීලා ටිකක් වැඩි බීලා ගාමිණී මට කිව්වා ඔයා එතන කන්ති පල්ලයට ගිහලා වැටෙයි. ඔයා මගේ කාමරේ නිදිය ගන්න. ඉතින් මම එයාගේ කාමරේ නිදිය ගත්තා. දැන් සිකියුරිටි ගිහලා හෙට next day මාර් ගෝරියක්. මෙයා කවුද? he's outsider මේ කට්ටියට විතරනේ. අනවසරෙන් ඇවිල්ලා කියලා. ඒතකොට ඒක මේක ගාමිණී කිව්වා ඇයි මෙයාට මෙහෙම කරන්නේ කියලා. අරත් මිනිහත් අර එඩි ෆවුලිත් මිනිහත් කිව්වා මේ හොඳ වැඩකාරයා. එයාවත් ඉතින් මම ගාමිණීට හරි ග්‍රේට්ෆුල්. එයාව අපේ කැටගරි එකට දාන්න කියලා. ඉතින් මට දුන්නා 400 week ලොකු සල්ලි. and මට කාමරයක් දුන්නා. ඉතින් ඒක තමයි උනේ. ඉතින් මම ඒගොල්ලන් එක වැඩ කෙරුවා මේ ෆිල්ම් එක ඉවර වෙනකල්. මේ ෆිල්ම් එක ඉවර වුණාම කට්ටියම ගියා. මමත් ගියා. ඊට පස්සේ නේද ලන්ඩන් බලා යන්නේ? ඔව් ඒකට පස්සේ මම ලන්ඩන් වලට ගියේ. ලන්ඩන් එකේ මම මේ මාස 6ක් වුණා. මාස 6ක් වුණා. එතනත් වැඩ කෙරුවා. අර මේ නළුවා කිව්වා මට විලියම් හෝල්ඩන් ගැන. විලියම් හෝල්ඩන් ඒ තමයි නම්බර් 1 නළුවා. මේ ප්‍රොඩක්ෂන් මැනේජර් මට කිව්වා එයා මේ බ්‍රිජ්ජොන් දරිවකවා චිත්‍රපටයේ හිටියා නේද විලියම් හෝල්ඩන්? ඔව් එයා තමයි ඇක්ටර්. ඉතින් ඒගොල්ලන් යනකොට කියනවා නේද මේ ඕගොල්ලන් ලන්ඩන් આવොත් අපිට හම්බ වෙමු කියලා. මට වැරදි මිනිහා කිව්වට. ඉතින් මම ගිහලා ෆෝන් කෝල් එකක් දැම්මා ප්‍රොඩක්ෂන් මැනේජර්. එයා කිව්වා අපි ෆිල්ම් එකක් හදනවා. එන්න මම පාර්ට් එකක් දෙන්නම්. ඒ ෆිල්ම් එක ඩිරෙක්ටර් සර් කැරල් රීඩ්. ෆේමස්. ඉතින් මම බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා. කවුද කෑ ගැහුවා මගේ වොයිස් එක චන්ද්‍රන් කියලා. ඉතින් මම බැලුවා.
රෝල්ස් රොයිස් එකක් ඇතුලේ විලියම් හෝල්ටන්. යකි ඔවා මොකද කරන්නේ මගේ මේ ෆිල්ම් එක නැගමන් කාර්යය කිව්වා. එයාත් ඒ ෆිල්ම් එකේ වැඩ කෙරුවා. තේරුණාද? ඉතින් අපි තව ටිකක් යාළු වුණා. ඒකට පස්සේ එයා කිව්වා ඒ අනිත් මිනිහා කිව්වා වාගේ ඔය ඇමරිකාවට આવොත් මට හලෝ කියලා. ඉතින් මම ගිහලා හලෝ කිව්වා. ඉතින් එයා මට රස්සාවක් දුන්නා. වෝර්නර් බ්‍රදර්ස් එකේ මම අවුරුදු 6ක් විතර වෝර්නර් බ්‍රදර්ස් එකේ. එහෙම තමයි පටන් ගත්තේ. දැන් සුප්‍රසිද්ධ චිත්‍රපටයක් තියෙනවා ලෝකේ ටාසන් දී ඒප් මෑන්. ඒක කොයි කාලෙද උනේ? 1979ද? ඔව් 70s. 1980. ඔව් ඒකත් උනේ මේමයි. මේ මම හිතන ඉන්නකොට මම දැක්ක පත්තරේ ටාසන් දී ඒප් මෑන් හදනවා කියලා මේ ඇෆ්‍රිකාවේ. ඉතින් මට හිතුණා මේ අපේ රටනේ ලස්සන. ඉතින් මම ඒ ස්ටුඩියෝ MGM ස්ටුඩියෝ එතන යන්න බෑ. එච්චරම දැවැන්ත ලෝකෙ තියෙන දැවැන්ත එතන ඇතුළට යන්න දෙන්නේ නැහැ. සිකියුරිටි ඔක්කොම. මම කොහොම හරි පැනලා ඒ වත්තට ගියා. මේ පොත් දෙකක් මේ ශ්‍රී ලංකන් පික්චර්ස් එක ගිහිල්ලා මේ මිනිහා හොයලා මම මිනිහට කිව්වා මේ ඇයි මේ ඇෆ්‍රිකාට යන්නේ බලන්න මේ කොච්චර හොඳද කියලා. යානු යාගේ වයිෆ් බෝඩෙරික් කිව්වා මා very good. ඔයාලට පුළුවන් අපිත් එක්ක යන්න මේ එහෙනම් ලංකාවට? මම කිව්වා of course welcome. ඔයා එහෙනම් හෙට ඇවිල්ලා අපේ ප්‍රොඩක්ෂන් මැනේජර්ට කියලා ටිකට් එක අරන් ඔයා අපිට යන්න ලංකාවට මේ රට පෙන්වන්න. ඉතින් මට හරි සන්තෝෂයි. මං ගෙදර ගිහලා ඔක්කොමලාට කියලා පාටියක් දාලා ඩ්‍රින්ක් එකක් දාලා ජොලි කරලා මං හෙට යනවා බයි බයි. ඉතින් මම උදේ 9ට ගියා ඒ ඔෆිස් එකට. දැන් මට පාස් දුන්නා. ඉතින් මම ඉඳගෙන ඉන්නවා. ඒගොල්ලන් ඒ දෙන්න ප්‍රොඩියුසර් ජොන් ඩෙරික් and බෝ ඩෙරික්. ඒගොල්ලන් එළියට එන්නේ නැහැ. මේ කාමරෙන් එළියට එන්නේ නැහැ. කාමරෙන් එළියට එන්නේ නැහැ. කාමරෙන් එළියට එන්නේ නැහැ. ඒ ඔෆිස් එකක්. අර මිනිහත් කතා කරන්නේ නැහැ. රිසෙප්ෂනිස්ට් කතා කරන්නේ නැහැ. මම 9 ඉඳලා 7 වෙනකන් ඉඳගෙන වුණා. හැන්දෑවේ 7 වෙනකන්. මම ගියේ නැහැ. ටොයිලට් එකට ගියා එච්චරයි. කෑම කෑවෙත් නැහැ. ඒක 7 මාර්ට ඒගොල්ලෝ එළියට යනවා ගෙදර යන්න. ඉතින් මං කිව්වා මට එන්න කිව්වේ. නෑ අපි ඩිසයිඩ් කරුවා ඇෆ්‍රිකාට යනවා කියලා. කමක් නෑ. ඒගොල්ලන් එදා මට දුන්න ස්ක්‍රිප්ට් එක. ඉතින් මට හරි තරහ වුණා. ඉතින් මට මං කිව්වා මම යනවා ලංකාවට කියලා. මම ස්ක්‍රිප්ට් එක අරන් ගියා ලංකාවට. ගිහිල්ලා මම ලොකේෂන් ඔක්කොම හෙව්වා. තේරුණාද? ඒ කාලේ ෆැක්ස් නා මුකුත් නෑ. ඒක තියෙන්නේ ටෙලෙක්ස් කියලා. ටෙලෙක්ස් එක. නේද? මට හිතෙන්නේ ජීවිතයේ දිගම ටෙලෙක්ස් එක මම තමයි ඒක දැම්මේ. ඔය ඒගොල්ලෝගේ ඔය ඔෆිස් එක ඔය කාර්යාලය කොහෙද තිබුණේ? මම ගියේ මේ MGM එකට. MGM එකට. MGM famous Metro Goldwyn Mayer. මේගොල්ලන් ගියා ඇෆ්‍රිකාවට. මම ගියා ලංකාවට. මම ගිහලා හැම එකම හොයලා මම ටෙලෙක්ස් එකේ කිව්වා මේක තියෙනවා මේක මුම්. ඒතර මම MGM එකට කෝල් එකක් දුන්නා මේගොල්ලන් ඇෆ්‍රිකා එකේ කොයි හොටෙල් එකේද? ඒ උන්නේ මේ කෙන්යාවල. කෙනියා. කොයි හොටෙල් එකද? ඒව රාස අපි කියන්න බෑ. ඉතින් මම ට්‍රැවල් ඒජන්ට් එක ගියා මෙතන හොටෙල් 5 star හොටෙල් කීයක් තියෙනවද? 5ක් තියා. 5ටම ඇරියා මම මේක. එකක් වැදුනා. මට කෝල් එකක් ආවා. මේ අත කතාව. ඒක හෝල් එකේ හිටියා. අපි එනවා ලංකාවට. ඒක එහෙම තමයි මම ගත්තේ මේ ටාසන් එක. එතකොට දැන් don't give up. ඒ කියන්නේ දැන් ඒ වෙද්දිත් අවුරුදු 20ක් ඔබතුමා මේ ඇමරිකාවේ ඉඳලා තියෙන. ඒ වෙද්දිත් අවුරුදු about 10 years at that time. Yeah. මම අවුරුදු 4ක් වුණා ඇමරිකාවේ හොලිවුඩ්. එතකොට දැන් ඔබතුමාට කොතනද තේරුනේ ලංකාව කියන්නේ හොද්ද ලොකේෂන් බිස්නස් කරන්න පුළුවන් රටක් කියලා? ඉතින් මම පොඩි කාලේ ඉතින් බණ්ඩාරවල ගුරුතරාව වැලිමඩ ඒ ඔක්කොම අපි දැකලා තියෙනවනේ. ඉතින් අපි දන්නවනේ මේ ලස්සන කියලා. අනිත් එක ඇයි ඇෆ්‍රිකාවට යන්නේ? ඇත්ත කතාව ඇෆ්‍රිකා තමයි. ටාසන් ඇෆ්‍රිකා කියන්නේ ප්ලේන්ස්. එච්චර ගස් නැහැ. බට් ෆිල්ම් කියන්නේ ඒක වෙන જાතියක්නේ. එන්ටර්ටේන්මන්ට් නේ. ඉතින් මම එතන ටිකක් ෆේමස් වුණා මේ ඒෂියන් ලොකේෂන්ස් ගැන.
ඉතින් මම බ්‍රිජ්ජන්දරි බකෝයි විතර ඒක මම ගෙනාවේ නෑ මම ඒකට වැදුනා ටාසන් ඉන්ඩියන ජෝන්ස් ටෙම්පල් ඔෆ් ඩූම් ඒක ඉන්දියාව හැදුවේ අපි එතෙන්ටෙමු හැබැයි ඊට කලින් ඇයි ඇමරිකායි පුරවැසිකම ඇයි ඇමරිකානු පුරවැසිකම ගත්තේ නැත්තේ සිටිසන් නුනේ නැත්තේ ඇයි ඇමරිකා ඒක ගැන මේ කාලේ වැඩි කතා කරන්න හොඳ නෑ හැබැයි ඇත්ත කතා මේකයි මම මගේ නංගිලා මල්ලිලා ඔක්කොම ඇමරිකාවට ගෙනිච්ච මගේ අම්මා මැරුණා වේලපයින් ඉතින් අම්මා ලියුමක් දීලා තිනවා මම මේ ඔපරේෂන් එකට ගියා ඒක යන්න ඉස්සෙල්ලා කිව්වා මට මුකුත් වුණොත් ළමයිව ඔක්කොම බලා ගන්න ඔයගේ තාත්තට බෑ කියලා නාකිනේ යාර අප්සෙට් ඉතින් මමයි මට ඇමරිකන් නෝනා කෙනෙක් වුණා අපි දෙන්න ඇවිල්ලා ළමයි ඔක්කොම ගෙනිච්චා ඉස්කෝලේ ගියා බන්දලා දුන්න ඔක්කොම කියලා ඒක ඔක්කොම ඇමරිකන් සිටිසන්ස් ඉතින් ඇයි මම ගත්තේ නැත්තේ ඒක එතන සෙරමනි එකක් තියෙනවා ඒක කියන්නද හොඳට මම දන්නේ මිනිස්සු දැන් කාලේ මේක සබ්ජෙක්ට් එක සෙන්සිටිව් එතන ගියාම මේ අපි කියන්න ඕනේ ඇමරිකන් ෆ්ලෑග් එක මෙහෙම ඕත් එක ඔය කියන්නේ නේද ඕත් එක කියන්න ඕනේ දිවුරුම අපේ I renounce the country of my birth ශ්‍රී ලංකා පුරවැසි භාවය අතහරිනවා ඒක මම කොහොමද කියන්නේ මගේ ලොකුකම නේ මම පෙන්නන්නේ මම නිකන් කියන්නේ මගේ අක්කලා නංගි ඔක්කොම ඒක හොඳයි ඒගොල්ලෝ හිතර ඉන්නේ බැඳලා මගේ හිත තියෙන්නේ මගේ හිත තියෙන්නේ මගේ රටේ මට ඒක බැරි වුණා ඇත්ත කතාව තාම මම හරි ආඩම්බරයි ශ්‍රී ලංකන් passport holder 40 years in America අනිත් එක මම US ආමි එකේ ඒක අනිවාර්ය පුහුණුවක් නේද මම ආමි එකේ ඔව් ඒ කාලේ කම්පල්සරි ට්‍රේනින්ග් එකක් compulsory training අවුරුදු 6ක් මම 2 years active duty 4 years reserve අවුරුදු 6ක් මම ආමි එකේ ඇමරිකන් ආමි එකේ තාම මම ගත්තේ නෑ ඒක ගැන වැඩි කතා කරන්න එපා දැන් මේ කාලේ කොහොඳ නෑ ඒක ඒ සිද්ධිය වෙලත් දැන් අවුරුදු 30ක් 40ක් වෙනවානේ ඔව් ඔව් ඉතින් ඔය කාලේ වෙද්දි දැන් ටාසන් දී ඒප්මෑනුත් හදලා ඉවර කරනවානේ ඒ කාලෙමද ඒෂියන් ෆිල්ම් ලොකේෂන් සර්විසස් ඔබේ සමාගම පටන් ගන්නේ ඔව් ඒකට පස්සේ මම කට්ටිය කරන් මේ ටීම් එකක් දැම්මේ ඔව් ඔව් ඉතින් ඒ ටීම් එකත් එක්ක තමයි මම මේ ඔක්කොම ෆිල්ම්ස් හැදුවේ ඒගොල්ලෝ මම කියන්න ඕනේ ඒගොල්ලෝ මගේ සහෝදරයෝ වගේ මගේ ළමයි වගේ මම ඒගොල්ලෝ බලන් ගත්තේ ඒගොල්ලෝ ගෙවල් හරන් දුන්නා ඒගොල්ලෝ කාර් දුන්නා ඔක්කොම මම යන්නලා ගියා පස්සේ මට යන්නලා ගියා ඒ ලොකු කතන්දරයක් මම පොතක් ලියලා තියෙනවා ඒක ගැන ඒක මේ එන මාසේ එනවා එළියට තේරුණාද දැන් නම් කියන්න ඕනේ නැහැ ඕගොල්ලන් ඒක කට් කරයි ඉතින් පොතේ ආවම බලන්නකෝ ඒ පොතේ නම සිංහල නම මියෝ රාංචුවක් ඉංග්‍රීසි නම 4 rats සෙලන් කරන්න බෑ පුතා හොඳ නම් හොඳයි නරක නම් නරකයි නේද ඔවුන් පස්සේ සාර්ථක වුණා නේද ඒගොල්ලෝ ගියාට පස්සෙත් ඒගොල්ලෝ සාර්ථක වුණානේ සක්සස් වුණානේ පස්සේ නේද කවුද ඒ අතහැරලා ගිය කට්ටියත් නේද ඔය ඒගොල්ලෝ ෆිල්ම්ස් හැදුවා හැබැයි ඒගොල්ලෝ මේකයිනේ මම රට ෆිල්ම් එකක් ගෙනාවොත් මම රෙස්පෙක්ට් කරන්න ඕනේ අපේ ලංකාවේ කට්ටියට අපි නිකන් ලාභට දෙන්නේ නැහැ තේරෙනවද ඒගොල්ලන් එන්නේ මේ ලාභ බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ අපි ඒක අපි රෙස්පෙක්ට් එක තියෙන්න ඕනේ ඔයාලට ගාණක් තියෙනවා නම් ඒ ෆොරින් මිනිහා කියනවා ඒක වැඩි කපන්න මම කියන්නේ නැහැ කියලා ඒ ගාණ ඉතින් මේගොල්ලන් ඒක අපේ ශිල්පියෙක්ට ලැබෙන්න ඕන සල්ලි ප්‍රමාණය නේද නැත්නම් ඒ බජට් එකේ තියෙනවනේ ඉතින් මම කියන්නේ ඒගොල්ලෝ බලා ගන්න ඕනේ කාගේ හරි අහන්න මාත් එක්ක වැඩ කරු මිනිස්සු හොඳට කෑම දෙනවා හොඳට මේ පඩි දෙනවා හොඳට මේ හොටෙල් දෙනවා ඒ කට්ටිය කපනවා ඒ අපිට ලැජ්ජයි ඒගොල්ලන් මේ ඉන්ඩස්ට්‍රි එක ෆිල්ම් ලොකේෂන් සර්විස් ඉන්ඩස්ට්‍රි එක විනාශ කරුවා තේරුණාද දැන් ලාභෙට දෙනවා රෙස්පෙක්ට් එකක් නැහැ මම එක කතන්දරයක් කියන්නම් මේ අපේ කොල්ලෙක් මුකුත් හොරගම් කරුවොත් ඌ අස් කරනවා සුද්ධ හොරගම් කරුවොත් මට ආරංචි සුද්ධ අස් කර උඹ දැම්ම බලයන් කිව්වා
හෙට යන්නම් නෑ නෑ හෙට යන්න එපා. දැන් මම ගිහලා එයාපෝට් එකේ ඉඳගනි. ඵලයන්. තව ඉන්ස්ටන්ස් එකක් තිබුණා මගේ කොල්ලෙක්ට කම්බුලට ගැහුවා එකෙක්. එක සුද්දෙක්. මම යාම දැම්මා මේ බස් එකේ කොළඹට නුවර ඉඳලා කොළඹට යන්න. තව chance එකක් දෙන්න නෑ. chance නෑ. හමේ You පාටට have to සැලකුවේ respect my people. මම ඕනේ ෆිල්ම් එකක් කරුවම මම මේ ඔක්කොම සල්ලි බජට් ඔක්කොම අපි ඩිස්කස් කරුවාට පස්සේ මම මොනවද කියන්නේ? Respect my people. If you don't respect my people, I will not respect you. කෙලින් මං කියනවා. මම සුද්දලා ඕන තරම් හමු වෙලා තිනවා. සුද්දෙක් ලොකු මිනිහෙක් නෙමෙයි මට. තේරුණාද? මට වැඩ කරපු මිනිස්සුනේ. ඉතින් දැන් මම ෆිල්ම් එකක් හදනවා හොලිවුඩ් එකෙන්. මම ගිහලා මම ගෙනියනවා ලංකාවේ මිනිස්සු හොලිවුඩ් එකට ෆිල්ම් එකක් හදන්න. මම ගෙනිච්චා මේ 150ක් මං ගෙනිච්චා මැලේසියා. අපේ ළමයි 150ක් ඒගොල්ලන් ප්ලේන් එකක් නැගලත් නැහැ. ගිහිල්ලා ඇවිල්ලා හොඳට හම්බ කරලා ගෙවල් ගත්තා. හොඳට පඩි හම්බුණා. ඒගොල්ලන් දිනුන වුණා. ඉතින් අපේ බිස්නස් එක දැන් මේකනේ මට අප්සෙට් වෙන්නේ මේකයි. දැන් අපේ බිස්නස් එක you're in the film business. යා ඉතින් මේ ෆිල්ම් නෑ මේක අපේ සීරියස් මේක අපේ ඔකියුපේෂන් එක. අපි හම්බ කරන්නේ අපේ ළමයි බලන්නේ මේ සල්ලි වලින්. ඉතින් අපි ඉන්ඩස්ට්‍රි එකට රෙස්පෙක්ට් එක දෙන්න ඕනේ. රිස්පෙක්ට් එක ඉන්ඩස්ට්‍රි එකට රෙස්පෙක්ට් එක දුන්නාම තමයි කොහොමද දෙන්නේ? මිනිස්සුන්ට රෙස්පෙක්ට් එක දෙන්න ඕනේ. You're a light boy. I respect you. You get your wage. දැන් මගේ ෆිල්ම් වලේ මගේ ලංකාවේ ලයිට් බෝයි මම ගෙනියනවා ඇමරිකාවේ හොලිවුඩ් එකට දැන්. ඇයි? ඒගොල්ලන්ට වැඩි හොඳ නැද්ද? මගේ ළමයි මේ ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් ෆිල්ම්ස් 10ක් 15ක් කරලා තියෙනවා. ඉතින් ඇයි මං ගේ ගිහලා සුද්දෙක්ව ගන්නෙ? ඇයි මගේ මිනිහට chance එක දෙන්නේ නැත්තේ? ඒ වගේ අපි හිතන්න ඕනේ. අපි අපේ ඉන්ඩස්ට්‍රි එකට ලොකු රෙස්පෙක්ට් එකක් මදි. ඒකන හිතනවා ෆිල්ම් කිව්වම වීලුවක් කියලා. මේක වීලුවක් නෙමෙයි. මේක අපේ ලිවිං එක. අපේ ජොබ් එක. මේ කොල්ලන් ඔක්කොම වැඩ කරන කැමරාමන් ඔක්කොමලා ඔයගොල්ලන් we need respect. නන්ද? අනිවාර්යයෙන්. 90 දශකයේ මුල මේ රටේ සිද්ධියක් වාර්තා වුණා මාධ්‍යෙන්. ලයන් එයා කියලා සමාගමක ගුවන් යානයක් අතුරුදන් වුණා කියලා. ඒ ලයන් එයා එකේ හිමිකාරයා තමයි රත්නම් මහත්මයා. එයා ලයින් එකට මොකද උනේ? ඒ ෆ්ලයිට් එකට මොකද උනේ? දැන් මේකයිනේ මේ මගේ පැෂන් එක films, planes and horses. ඒ තුන තමයි මගේ පැෂන්. හතරවෙනි එක අපි ඩිස්කස් කරන්නේ නැහැ. ඒ තුන ඇතිනේ අපිට දැන්. ඉතින් මට ඕනේ මට හිතුණා මම සල්ලි හම්බ කරා මට හිතුණා මට ප්ලේන් එකක් ඕනේ. මට හෙලිකොප්ටරයක් ඕනේ. ඉතින් මම ඇමරිකාවට ගියා අර බෙල් හෙලිකොප්ටර් හදන තැනට. ගිහලා මම හෙලිකොප්ටර් එකක් දැක්කා. මේක තමයි මට ඕනේ. කීයද කියලා ඇහුවා. ගණන් කිව්වම මම වැටුණා. ඒ වගේ සල්ලි අපිට නැහැ. ඉතින් තව ටිකක් කල් ගියාම මම හිතුණා අපි එයාලයින් එකක් හදන්න ඕනේ කියලා. ඉස්සර පාරවල් නැහැ නේද? ජාපනයට යන්න බෑ, මෙතනට යන්න බෑ, පාරවල් එච්චර හොඳ නැහැ. ඉතින් මගේ යාළුවෝ ඔක්කොම කිව්වා පිස්සුද කියලා මගේ වොයිස් එක. ඉතින් මම කිව්වා ඔව් මට පිස්සු කිව්වොත් මට ඒක කොම්ප්ලිමන්ට් එකක්. අපි පිස්සු කමින් තමයි අපි මේ පැනලා මුකුත් කරන්නේ, try කරන්නේ. අපි පිස්සු නැත්තම් අපි කරන්නේ අපි නිකන් ගෙදර ඉන්නවා. මං කියන්නේ තේරෙනවා. ඕකේ. ඉතින් ඒගොල්ලන් කිව්වා මේ වහර කොයින්ද සල්ලි මේ? කොහොම හරි මම එයාලයින් එකක් හැදුවා. තේරෙනවද? මේකයි මුනේ. ඒ එයාලයින් එක මමයි ඇමරිකන් යාළුවෙක් අපි දෙකට සල්ලි දාලා අපි ගියා කසක්ස්තාන්. ගිහිල්ලා ප්ලේන්ස් 4ක් ගෙනාවා. දෙකක් සල්ලි වලට ගත්තා දෙකක් මේ ලීස් කරා. ඉතින් අපි මේක දුවනවා. අපිට මේ ඔෆිස් එකක් නැහැ. අපේ ස්පෙයා පාර්ට්ස් තියෙන්නේ අපේ මේ චෙයාර් එකේ ළඟ මිනිස්සු අවුවේ මුකුත් නැහැ. ඉතින් මම හිතුවා මේම යාලෙන් කරන්න පුළුවන්ද?
ඉතින් එක දවසක් මමයි මගේ වයිෆ්නුයි මගේ දුව ගිය මේ අපි ට්‍රින්කොට ගියා මගේ එයාක්‍රාෆ්ට් එකේ. අපිට මේ ටුවර් එකක් තිබුණා රත්මලාන to නීලවැලි 2 days holiday come back on Sunday program. ඉතින් අපි ගියා. යනකොට මම දැක්කා එයාපෝර්ට් එකේ දැක්කා මම දැක්ක හෙලිකොප්ටර් එකක්. මම කිව්වා මේ කාගේද කියලා. එයා කිව්වා මේක සර් මේක මම හිතන්නේ විකුණන්න තියෙනවා කියලා. අහලා මට කියන්න. ඉතින් මම ගියා නීලවැලි. ඉරිදා ආවම ඉරිදා හැන්දෑවම එමිනියා කිව්වා සර් මේක ගන්න මිනිස්සු ඇවිල්ලා තියෙනවා ඇමරිකාවේ. මම කිව්වා මොකද්ද මේ? මේක ඉස්කෝලයක්. මං කිව්වා ඒ හෙලිකොප්ටර් එක තියෙන. සර් හෙලිකොප්ටර් එක තියෙනවා මේ ප්ලේන්ස් තව 3ක් තියෙනවා. මං කිව්වා මේක ගත්තොත් මරු දැන් මට සල්ලි තිබුණානේ මගේ එයාලයින් එකෙන් ලයන එකෙන්. මං ගියා අයිති එක මිනිහා හම්බ වෙන එදාම ගියා. බයිෆ් ඇරියා ගෙදර මං ගියා. මං කිව්වා මේක ඔය විකුණනවා. ඔව් දැන් ඇවිල්ලා ඇමරිකාවෙන් ඇවිල්ලා තියෙනවා ඒක නම් ඒක මේ 60 මිලියන්ද කොයිද කිව්වා. ඉතින් මම කිව්වා මට හිතුණා මේක මට ඕනේ. ඉතින් අපිට ඕනේ නම් අපි ගන්න ඕනේ. ඉතින් මං කිව්වා මං දැකලත් නෑ අතුලේ තියෙන්නේ බඩු. මං කිව්වා මේක මම බැලුවා මේකට වැඩි වටිනවා. මේ දේ බැලුවා මොනවද මේ මිනිහා කියන්නේ කියලා. මං කිව්වා කැප්ටන් මං කිව්වා මේක 70 මිලියන් වටිනවා. මම 70 මිලියන් දෙන්නම්. ඇත්ත කතාව. කිව්වා. ෂේක් හෑන්ඩ් කෙරුවා. මට 70 මිලියන් නෑ. ඉතින් මගේ කම්පැනි එකක් තිබුණානේ. මට හිතුණා මගේ ඇමරිකන් පාර්ට්නර් අපිට ලයනයා හොඳට සල්ලි හම්බ කරනවා. මම ගියා එයාට කතා කරලා කිව්වා අපි සල්ලි දාමු මේකෙන්. පිස්සුද කියලා හැම මගේ. බෝඩ් එක කිව්වේ නෑ කියලා දෙන්නේ නෑ කියලා. මම මොන කරන්නේ? මම ගියා මගේ බැංකුවේ මම මෙතනින් ගත්තා 1 lakh 2 lakh ඔක්කොම 1 million check cashiers check එකක් හැදුවා. ගිහලා මම දුන්නා මේ මාත්‍යට. කිව්වා මේක මම වල ණයයි 70 මිලියන් නේ මේක 1 මිලියන් තියාගන්න. සල්ලි දුන්න නැත්නම් වැඩක් වෙන්නේ නැහනේ. මේක තියාගන්න මට මාස දෙකක් දෙන්න මම බැලන්ස් එක දෙන්නම්. කිව්වා. එහෙම තමයි මම ගත්තේ. ඒතකොට මට හෙලිකොප්ටර් එතකොට මං ගියා. ඉතින් මට එතන යන්නේ ලැජ්ජයි. ඇයි මම ගෙවලා නැහැනේ. ඒ මිනිහා ඒක විකුණපු මිනිහා එයාට මේක ඉවරයි. ගියද ඔයගොල්ලෝ කෝල් කරනවා මට සර් මේ ක්ලයන්ට් කෙනෙක් ආවා හෙලිකොප්ටර් එක ගන්න. ඉතින් මගෙන් අහන්න මම ගෙවලත් නැහැ. මට හරි එම්බැරස්ඩ්. මෙයා කියලා මේක විකුණලා කියලා. පස්සේ මම සල්ලි දීලා මම ගියාට පස්සේ තමයි දැක්කේ ඇතුලේ තියෙන බඩු. ප්ලේන්ස් මේ සෙස්නා 152 3යි. සෙනකා ලොකු ප්ලේන් 1යි. හෙලිකොප්ටර්ස් මට හිතුණා එකක් කියලා දෙකක්. ඉතින් මම good deal. එහෙම තමයි මම පටන් ගත්තා. අර මිසින් ෆ්ලයිට් එක මිසින් ෆ්ලයිට් එක මොකද උනේ? දැන් මේකයි නේ දැන් මම දෙමළ මිනිහෙක්නේ. මගේ තාත්තා දෙමළ අම්මා සිංහල. දැන් එයාර් ෆෝස් ප්ලේන්ස් ඔක්කොම ෂොට් ඩවුන්. ඔක්කොම නැති වුණානේ. ඉතින් ඒගොල්ලන් අහනවා කොහොමද මේ රත්නම්ගේ ප්ලේන්ස් තාම දුවන්නේ? ඌ LTT කාරයෙක් නේද? එහෙම තමයි මිනිස්සු හිතන්නේ. බොරු කතානේ. එතකොට LTT මිනිහා මගේ ප්ලේන් එකට ගැහුවනේ. මගේ ප්ලේන් එකට වෙඩි තිබ්බනේ. මිනිස්සු 54ක් මැරුණා. ඒ ඔය කියන ප්ලේන් එක නේද? ඔව්. LTT ගැහුවේ. ඒකට පස්සේ කියනවා මේබි යා මේ LTT ගෙවන්න නැතුව ඉන්න ඇති. එමනේ අපි මිනිස්සු කතා කරන්නේ. පිස්සු කතා. තේරුණාද? ඉතින් කොහොම හරි අපි ඒ මගේ ප්ලේන් එක ගැහුවට පස්සේ ආණ්ඩුව මේ ෆ්ලයින් බෑන් කිරුවා. ඒක වැරදි. ඇයි බෑන් කරන්නේ? අපි වෙන විදියට යන්. බෑන් කරන්න බෑනේ. ඉතින් ආසියාන්තරව නිකන් තියන්න බෑනේ. ආසියාන්තරව අස්පියෝ වගේ ළමයි වගේ ඒගොල්ලන්ට කැම දෙන්න ඕනේ. ඒගොල්ලන් බලා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපිට වැඩි සෞතුනේ. ඉතින් ඒ කට්ටිය උන්නේ මගේ කට්ටිය වුණා මේ එම්ප්ලොයිස් 60 දෙනෙක්. මම එකෙනෙක් වරේ අස්කරුවේ නැහැ. ඉතින් අපි ඉස්කෝලේ පටන් ගත්තා. දැන් අපිට තියෙනවා ෆ්ලයින් ස්කූල් එකයි
ඉංජිනියරින් කොලෙජ් එකයි කිංස්ටන් යුනිවර්සිටි එක්ක සම්බන්ධය. ඉතින් අපි ඒක දැන් දුවන හොඳට දුවනවා. අදරත් තියෙනවා. අදත් තියෙනවා. අපිට තමයි අවුරුදු අපි ඒක අවුරුදු 35යි. 35ක්. 35 years. රත්නාට එන්න මම පෙන්නන්න. මේ අතරවාරෙදී ස්ටීවන් ස්පිල්බර්ග් කියන ලෝක ප්‍රකට සිනමාකරුවා මම නම් කීපයක් මතක් කරන්නම් චිත්‍රපටව ශින්ඩ්ලර්ස් ලිස්ට්, සේවින් ප්‍රයිවට් රයන්, ජුරාසික් පාක් ඔක්කොම 90 දශකයේ ආපු චිත්‍රපට. ඉන්ඩියානා ජෝන්ස් කියලා ඔහු චිත්‍රපට මාලාවක් හැදුවා. එකින් එක චිත්‍රපටයක් ලංකාවට ගේන්න මෙතුමට පුළුවන් වුණා. ඔව්. කොහොමද ආවේ ස්පිල්බර්ග්? ඒකත් මේ කතන්දර තියෙනවා. මේක ඕන තරම් කතන්දර. මේ ඒගොල්ලන් පටන් ගත්තා මේක මේ ප්‍රොඩක්ෂන් මේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එක පටන් ගත්තා ඉන්දියාවේ සෙට්ස් හදන්න පටන් ගත්තා. ඒගොල්ලන් මට කෝල් එකක් දාලා කිව්වා අපිට ඕනේ මේ කන්ද මේ තැනක් අර මේ බ්‍රිජ් එක දාන්න තැනක්. අර කඩන් වැටෙන බ්‍රිජ් එක නේද? ගෝජ් ඒ කියන්නේ ගෝජ් එකක්. ඉතින් මම ඉතින් ඇහුවා ඔකනට තියෙනවද මට දන්නේ නැහැ මොනවද කියලා. මම කිව්වා ඔව් කියලා. ඉතින් ආවා. ඉතින් මම හෙලිකොප්ටර් එකේ දාලා මං ගෙනිච්ච හැමතැනම මේ හොයන්න බැරි වුණා. ඇත්තටම මේ අපේ මේ මොන බ්‍රිජ් එකද මේ නුවර තින්නේ මේ නුවර මේ ඩෑම් එක වික්ටෝරියා ඩෑම් එක පව කරනකොට ඔන්න තැනක් තිබුණා. මං කිව්වා ඔය තින්නේ කියලා මම දන්නේ. ඉතින් එයා කිව්වා very nice. හොටෙල් එකට ගියා. කතා කරනවා. ෆෝන් එකේ අපි මේ බ්‍රිජ් සීන් එක මෙතන කරමු. එතකොට ඒ කතා කරනකොට තව කෝල් එකක් ආවා ඉන්දියාවෙන්. එතන වැඩ කරන බිල්ඩින් ගන්නවා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ ස්ක්‍රිප්ට් එකේ මේ මහරජ කියන එක දාන්න එපාලු. කොම්බෙල මම අහගෙන උන්නා. තව කෝල් එකක් ආවා අර තගී කියලා ඒ වචනේ පාවිච්චි කරන්න බෑලු. ඉතින් මං කිව්වා මේ ප්‍රොඩියුසර්ට ස්පීල්බර්ග්ට අපේ රටේ ඕනයක් කියන්න පුළුවන්. තගී කියන්න පුළුවන්. මහරජ ඕනයක් කියන්න පුළුවන්. අපිට ප්‍රශ්න නෑ. ටෙලිෆෝන් එක ගත්තා. Cancel construction in India. We are doing all construction in Sri Lanka. අපි ඇවිල්ලා හන්තානේ ගියා මේ විලේජ් එක. නැවතුවා මේ ප්‍රොඩක්ෂන්. කන්ස්ට්‍රක්ෂන් නැවතුවා. දෙන්න. මං කට්ටියම ගෙනාවා මෙතනට. අපි මේ තමයි ෆිල්ම් එක කරුවේ. අපේ නළු නිලියෝ ඩී.ආර්. නානයක්කාර, අයිරංගනි සේරසිංහ මෙතිනිය, දෙනව කහාමිනේ මේ අය ඔක්කොම මේ චිත්‍රපටේ හිටියා. දැන් ලංකාවේ වැඩියම බැලුවේ නිලියා. වර්ල්ඩ් එකේ වැඩියම බැලුවේ අයිරංගනි සේරසිංහ. ලෝකෙම යව දැක්කා. And that was then හැදුවට පස්සේ it was the biggest hit. Box office hit. Big. Yeah. ඒක තමයි මම මෙයාත් යාළුවනේ. ජෝර්ජ් ලූකස් පවා ඔය කණ්ඩායමේ හිටියා නේද? ඔව් ආවනේ. එතකොට ජෝර්ජ් ලූකස් එකත් එක්ක මේ හිතවත්කමක් ඇති වෙන්නේ එතනද? ඔව් ඒකත් පොඩි කතන්දරයක් තියෙනවා. ඉතින් එයා ආවා එයා තමයි ප්‍රොඩියුසර්නේ. ඉතින් මම යාව එයාපෝට් එකෙන් ගෙනිච්ච හෙලිකොප්ටර් එකෙන් නුවරට. දවස් 4ක් වුණා. ඒතකොට දැන් එයාත් එක්ක කතා කරන්න අමාරුයි නේ. කට්ටියම ඉන්නවා ඔක්කොම. ඉතින් මට හිතුණා මම මේ මිනිහා කොහොමද අල්ලන්නේ කියලා. ඉතින් එයා දැන් දවස් 4කින් එයා කිව්වා Chandran, can you get me the helicopter to go back to Colombo airport? ඉතින් මට හිතුණා මම මොකද කරන්නේ? මම බොරුවක් ගැව්වා. මං කිව්වා හෙලිකොප්ටර් එක නෑ. ඒක මේ booked. බොරු. මං කිව්වා we go by car. ඉතින් එයා මමයි දෙන්නම ඉඳගෙන කාර් එකේ ගියා පැය 3ක්. ඉතින් එයාගේ ටෙන්ෂන් එක මාත් එක තිබුණා. තේරුණාද? ඉතින් මම ඒක කිව්වේ නෑ. එයාට කමක් නෑ. පැය 3ක් ඉතින් කිව්වා. ඉතින් පස්සේ මම හම්බුණා මම එයාට ඒ කතන්දර කිව්වා. එයා එන්නේ වුණා. දැන් ස්පිල්බර්ග් මහත්මයා එයාගේ ප්‍රේම කතාව, ඒ 80 දශකයේ ප්‍රේම කතාව ආරම්භ වෙන්නේ මේ ලංකාවේ මේ චිත්‍රපට යන අතරවාරෙමයි. ඔව්. මං හිතන්නේ මේ මෙතුමා සජීවී සාක්ෂිකාරයෙක් ස්පිල්බර්ග් සහ කේට් කැප්ෂෝ දෙන්නගේ ඒ විවාහය සහ ප්‍රේම කතාවේ සජීවී සාක්ෂිකාරයෙක් මේ ඉන්නේ.
ඔබතුමට කියන්න පුළුවන් ඒ කතාව. මොකද අපේ ප්‍රේක්ෂකයා හරි ආසයි ඒ කතාව දැනගන්න. අපේ ප්‍රේක්ෂකයා හරි ආසයි ඒ කතාව දැනගන්න. දැන් ඇත්තට මේ හැම ෆිල්ම් එකේ නෙමෙයි වැඩියම ෆිල්ම් එකේම ඒ වගේ වුණා වුණා. තේරුණාද? ඒ කට්ටිය එච්චර ෆේමස් නෑ. හැබැයි එතන මීට් වෙලා මේ ටාසන් එකේ අර එතන නිලියයි අර ටාසන් නෙමෙයි මේ ගෝස් කාන්ට් ඩු ඉට්. ගෝස් කාන්ට් ඩු ඉට් අපි කරුවනේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක. ඒ දන්නවනේ. ඉතින් ඒ වගේ රොමෑන්සස් වෙනවා. මේ කාලේ එයා එතන තමයි යාළුවනේ. රොමෑන්ස් එක පටන් ගත්තේ එතන. එයාට වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණා. හැබැයි මේ රොමෑන්ස් එක වුණා. මේගොල්ලෝ බැඳලා දැන් අවුරුදු 20කට වැඩිය. ළමයි 5 දෙනෙක් ඉන්නවා. ඒක හොඳට මතකයි ඒගොල්ලන්ට. හැම වෙලාවෙම මට කියනවා ශ්‍රී ලංකාව කියලා. ඉතින් මම කියන්නේ ඇවිල්ලා හොලිඩේ එකක් ගන්න කියලා දැන් ළමයි එක්ක. අපිට පුළුවන් නිකන් ලංකාවට ඉන්ටර්විව් ගන්න පුළුවන් නේද? අපි බලන්න. ඉතින් දැන් ඔහොම කාලය ගෙවිලා යද්දී ඔබ මදතිරසත් ඒ චිත්‍රපටයක් කරනවා ලංකාවේ අපේ ශිල්පීන් ගොඩක් ඒ චිත්‍රපටයටත් සහභාගී වෙනවා. ඉතාම වැදගත් චිත්‍රපටයක් ලංකාවේ කරපු. ඒ වගේමයි මේ කාලෙ විද්‍ය චාලි චැප්ලින්ගේ දුව ඒකේ උන්නේ. චාලි චැප්ලින්ගේ දුව. ජෙරල්ඩින් චැප්ලින්. sorry I interrupted. මේ ඉතින් මදර් තෙරේසා වලට පස්සේ මම හිතන්නේ ඒ වකවානුවේ වෙන්න තියෙන මැතිව් පීරිස් පියතුමා ඔබතුමා එක්ක මම හිතන්නේ යම් කිට්ටු හිතවත්කමක් මම ෆිල්ම් එකක් කෙරුවා ඩේන්ජරස් ලයිෆ් කියලා. නෑ ඒක මම මතක නෑ. ෆිල්ම් එකක් කෙරුවා මේ වෙලිකඩ මේ ප්‍රිසන් එකේ. ඉතින් ඒක ෂූට් කරනකොට මට තට්ටුවක් දැම්මා. කවුද? මම බැලුවා කවුද කියලා. ෆාදර් මැතිව්. ප්‍රිසන් ෂෝට්ස් ක්‍රොස් එකයි බයිබල් එක ඇතේ. එයා තමයි මගේ ප්‍රීස්ට්. මම පොඩි කාලේ මම ඇන්ග්ලිකන්. එයාගේ පල්ලියට තමයි මම ගියේ. ඉතින් එයා මගේ තාත්තත් එක්ක යාළුවෙයි. අපි හිතුවත් එයා මොනවද කරන්නේ? මම කිව්වා මේ ෆිල්ම් එක මේ මොන ෆිල්ම්ද? මගේ ෆිල්ම් එකනේ කරන්න ඕනේ. මම වෙලා හම්බ වෙන්න. ඉතින් මම ගියා හම්බ වෙන්න. ඉතින් එයා කිව්වා ස්ක්‍රිප්ට් එකක් ලියන්න. මම කියන කතන්දරේ මම ස්ක්‍රිප්ට් එකක් ලිව්වා. ස්ක්‍රිප්ට් එක ලිව්වේ මේ කෝට් රෙකෝඩ්ස් බලලානේ. කෝට් රෙකෝඩ්ස් තිබුණානේ. ඒ කාලේ he is convicted for murder and sentenced to be hanged. මරණ දඬුවම. ඒක ඔක්කොම ඉතින් ඒක ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. දැන් මම ඒක ලිව්වම එයා කියනවා නෑ මේක වැරදි. මම innocent. ඉතින් මම කිව්වා ෆාදර් මේක innocent නම් මේක ෆිල්ම් එකක් හදන්න බෑනේ මේක කන්වික් කරලානේ තියෙන්නේ. එතකොට මේ innocent නම් අනිත් එක මේ මෙතන කතන්දරයක් නේ. මිනිහට තරහා ගියා. එයා මට ළඟට ඇවිල්ලා කිව්වා I am like a scorpion. Anybody who crosses me, I will sting them with my tail. ගෝනුස් එක්කගේ සරයි මොන හරි කරලා වුණොත් මං අපලම දාන්න. අර බය වුණා. මම ස්ක්‍රිප්ට් ලියලා ඔක්කොම මම ගෙදර ගියා ආපහුවම නෑ. පැත්තට ගියේ නෑ. ඉතින් දැන් ඒ චිත්‍රපටයේ තෝරගත්තේ ගාමිණි ෆොන්සේක මහත්මයාගේ චරිතයට. ඒ කාලේ ගාමිණි ෆොන්සේක මේ පරණ ප්ලෑන් එකක් නේ. ගාමිණි ෆොන්සේක තමයි මම මේ තෝරගත්තේ. ගාමිණි හරි සන්තෝෂයි ඒක කරන්න. ඊට තමයි ඇස්ටන් ස්කොෂ් ඔබේ ප්‍රධාන චරිතය වෙලා මේ මෑත කාපු according to Matthew එළියට දැම්මේ. එතකොට දැන් ඒ ඇස්සේ කොමන් මෑන් චිත්‍රපටය අපිට අමතක කරන්න හොඳ නැහැ. මැඩ්‍රිඩ් සිනමාවුල්ලේ මම හිතන්නේ හොඳම අධ්‍යක්ෂණේ නේද? හොඳම අධ්‍යක්ෂණේ සම්මානය හම්බුනේ මෙතුමාට. සර් බෙන් කිංස්ලි ආවේ ලංකාවට මෙතුමා යටතේ අධ්‍යක්ෂණය වෙන්න. ඒ ගාන්ධි චිත්‍රපටය කරපු ඒ සර් බෙන් කිංස්ලි සර් බෙන් කිංස්ලි වුණාට එයාගේ නමින් ඉස්සරහ සර් වුණාට එයා මෙතුමටත් සර් කියලා තමයි ගියේ. නෑ ඒක පොඩි කතාවක් තියෙනවා. ඉතින් එයා ආව ලංකාවට. එයා ස්ක්‍රිප්ට් එක කියවලා මට කෝල් එකක් දුන්නා. රෑ 11ට විතර. Can I speak to චන්ද්‍රන් රත්න? මම ගත්ත ෆෝන් එක. This is Ben Kingsley. ඉතින් මං කිව්වා
ඕ මිස්ටර් කිංස්ලි මට හරි සන්තෝෂයි. සර් බෙන් කිංස්ලි ප්ලීස්. මං කිව්වා අම්මා මේ හරි සරයිනේ මිනිහ. ඒතර මිනිහ ආවා. අපි ඩීල් එකක් දැම්මා. ආවමත් එයාගේ ලගේජ් එක ඩිලේ වෙලා මෙයා කේන්ති. දැන් අපි ප්ලෑන් කරුවා මේ මාලේ දාලා අපි එයා කන්ඩිෂන් මේ VIP ලවුන්ජ් එක තියෙනව නේද එයාපෝට් එකේ. ඔක්කොම ලෑස්ති කොල්ලා කූල් ඩ්‍රින්ක් දාලා මේ මාලේ ඔක්කොම. ඉතින් එයා ආවම එයා කිව්වා where's my luggage? දැන් යාර දන්නේ මම ඩිරෙක්ටර් කියලා. I said don't worry sir we bring it. එතකොට මම පේනවා අර අපේ කෑනු ළමයි එනවා මේ මාලේ දාන්න. මං කිව්වා එන්න එපා කියලා මෙයාට මාලේ නෙමෙයි ඕනේ කියලා. ඉතින් හරි සරයි. ඉතින් ප්ලෑන් එක උනේ එයානුයි මමයි කාර් එකේ නැගලා ස්ක්‍රිප්ට් එක බලාගෙන අපි යනවා හොටෙල් එකට. මං කිව්වා මම යන්නේ නැහැ කියලා. ඇත්ත කතාව. මම වෙන කාර් එකේ ගියා. ඉතින් මම මගේ ලයින් ප්‍රොඩියුසර් කිව්වා මේක මට කරන්න බෑ. මේ මිනිහව පාපෝ අරින්න. මේ මිනිහත් එක්ක මට කරන්න බෑ. එයා කිව්වා සර් අපි භාගයක් ගෙවලා තියෙන්නේ. ඉතින් අපි ගියා හොටෙල් එකට. එයා හැවුවා ඩිරෙක්ටර්ව හම්බෙන්න කියලා. ඉතින් මම ගියා. හලෝ කියලා හරි හොඳට කතා කරා. එදා ඉඳලා අපි හුඟා යාළු වුණා. හොඳ යාළුවෝ. එතකොට මේ එයා යන්න ඉස්සෙල්ලා මම බදාගෙන කිව්වා සර්ච් අන්වෙන් කියලා. වීලුට. මෙතුමා කියලා තියෙනවා තමන්ගේ ලොකුම හීනේ හැටියට මේ රටේ වර්ල්ඩ් ක්ලාස් ස්ටුඩියෝ එකක් හදන්න තියෙනවා කියලා. ඒ හීනේ එහෙමම ඇති එතුමාට. මොකද එතුමම කියලා තියෙනවා එතුමා වයසට යන්නේ නැහැ, වයස ගණන් ගන්න නැහැ කියලා. එතුමා ඒ වැඩේ කරાવી. අපි ඔබතුමාට ගරු කරනවා සහ බොහොම ස්තුතියි අපේ thank you අපේ සිනමා ටෝකිෂත් එකතු වුණාට. අයිබෝන්. thank you very much. ඉතින් ඕමයි එතුමා එක්ක කාලය ගෙවුණේ අපිට කාලය යනවා දැනුනෙත් නැහැ. ඉතින් මේ පුරාවෘත්තයට අපි සමු දෙනවා. හෙලවුඩේ හොලිවුඩ් නෑයා මොහු. ඉතින් අපි ලබන සතියේත් හමු වෙන්න. සුවෙන් ඉන්න ජය වේවා.